අභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම ආයු බොහෝ වේවා. බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහා විකාශය පින් සිතින් යුතුව ඔබ හමුවට රැගෙන ලබන මෙත් බුද්ධ අභිවන්දනා උතුම් දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අර්ථවත් වූ අති උතුම් වූ සද්ධර්ම දේශනාවක් ඔබ හමුවට ඔබ වෙතට ගෙනීමටයි අප මෙලෙස මේ මොහොතේ සූදානම් වන්නේ. එනිසාම සියලු දෙනාටම අපි ආරාධනා කරනවා පින් සිතින් යුතුව මේ උතුම් වූ අර්ථවත් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සියලු දෙනාම පින් සිත් උපදවාගෙන අපි පෙළ ගැසෙමු. ඒ ආරාධනාවත් සමගින්ම සදහවත් සුපින්නතුනේ අද දින මේ සද්ධර්ම දේශනාව අර්ථවත්ව ඔබ අප සෑම සිළු දෙනා වෙනුවෙන්ම සිදු කරනු ලබන අපගේ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේව ඊටමත් ගෞරවයෙන් යුතුව පාදහබේ වඳින් යුතුව සාදුකාර ලබා දෙමින් පළමු කොට සියලු දෙනාම පිළිගනිමු. අවසරයි සේපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිග්ගෙහෙන්පුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපාද අවසරයි ගලිගමුවේ ඥානදීප අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ අර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේ විතාමත් ගෞරවයෙන් යුතුව සියලු දෙනාම පාදහබේ වන්දෙන් යුතුව සාදුකාර ලබා දෙමින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනේ අදින මේ අර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරන ලබන පින්වත් පිරිස පිළිබඳවයි මා ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි පුෂ්ප කුමාර ගොඩේවත්ත රමණි පුංචි හේවා මාපිය දෙපළ සමගින් වැඩිමහල් සොයුරිය වන දුලානී කාර්යවසම් සහ එම පවුලේ පින්වත් පිරිස විසින් අද මේ අර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනාව මෙලෙස ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඒ පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ ලෙස සිහිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම පෙබරවාරි මාස උපන්දිනය සමරන රොෂාන් චන්ද්‍රසේකර සහ සිතාරා ගොඩේවත්ත දෙපළගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, නිදුක් නිරෝගී ආශිර්වාදය ඒ දෙපළට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බකුල සැරදුන් වහන්සේගේ අනන්ත නිදුක් නිරෝගී ආශිර්වාදය ඔබ දෙපළට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔවුන් නමින් මේ පරිලව යන්නට යෙදුණු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම අදින දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය වන්දනීය අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ අවසරයි පූජ්‍යපද ගලිගමුවේ ඥානදීප අපගේ ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා ඒ ලෙසම ඉෂ්ට සිද්ධ වේවා. අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම තුන් සිත් උපදවාගෙන දොහොත් මුදුනේ තබාගෙන සාදුකාර ලබා දෙමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මේ අර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනාව ඔබ අප සෑම සිළු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදුකාර ලබා දෙමින් සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි පුෂ්ප කුමාර ගොඩේවත්ත ඒ වගේම රමණී පුංචි හේවා කියන දෙමාපිය දෙපළත් වැඩිමහල් සොහොයුරිය වන දුලානි කාර්යවසම් සහ
ඒ පවුලේ හැම දෙනාම එකතු වෙලා තමයි මේ ධර්මදානමේ පින්කමේ දායකත්වය දරන්නේ. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා පෙබරවාරි මස උපන්දිනයේ සමරන රොෂාන් චන්ද්‍රසේකර සහ සිතාරා ගොඩේ වත්ත කියන දෙපළගේ ඒ දෙදෙනාටම ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරගෙන මේ ධර්මදානමේ පින්කම සිදු කරනවා. ඒ වගේම නමින් මිය පරලවගේ වර්ග පරම්පරාගත සියලූම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා. ඒ අය සංසාර දුකින් අතමිදේවා කියලා මේකී ඥාතීන්ට පින්දීමත් පුජ ගලිකම ඥාන්දීප ස්වාමීන් වහන්සේ ඇතුළු දේශකයණන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය අපිටත් ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාරවේවා ආශිර්වාදයක් වේවා කියන උතුම් අරමුණින් තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. එහෙම නම් ඒ හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දුරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පිංහතුනේ අද දවස විශේෂෙන් අපේ මේ කර්ම විපාක විෂය බුදුරජාණන් වහන්සේලාට ඒ වගේම සසරේ ඒකා සංකේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට උතුම් මහරහතන් වහන්සේලාට පවා ඒ කර්ම විපාක බලපාපු සිදුවීම රහත් වනත් පිරිනිවන් පාන ආත්මය තුළ විපාක දෙන ඒ කර්මවල ස්වභාවය සමහර කර්මයන්ගේ තියෙන හිතාගන්න බැරි ඒ සිදුවීම මෙන්න මේ ගැන අදාපි මේ ධර්ම දේශනාව තුළ කතා කරනවා. විශේෂෙන් කර්ම විෂය අපි තේරුම් ගත යුතුම විෂයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. නිතර සිහි කළ යුතු කාරණයක් තමයි කම්මස්ස කෝමි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදෝ මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙ. කම පටිසරණෝ මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මම සසරි වපුරපු කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තසදායාද. මම යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් විපාක මා කරායනවා දායාදී හැටියට මටම ලැබෙනවා. මම කරන්නේ අයහපත් දෙයක්ද ඒක අයහපත් විපාකත් සසරේ මා කරාම එනවා කියලා නිතර සිහි කරන්න කිය. සාමනේර ස්වාමීන් වහන්සේලාට පැවිදිවිච්ච ස්වාමීන් වහන්සේලාට නිතරම ආචාරයන් වහන්සේලා දිනපතා සිහි කළ යුතු දස ධම්ම සූත්‍රය පෙන්නල දෙනම්. බුද්ධ දේශනාතර තින දස ධම්ම සූත්‍ර පැවිද්දෙක් නිතර සිහි කරන්න කිය. කාරණා 10ක් තියෙනවා. ඒ කාරණා 10 බුදුහාන්දුරුව පෙන්න්න පැවිද්දෙක් නිතර සිහි කරන්න කියනවා මම කර්මය දායාද කරගත්ත කෙනෙ කර්මය උපත්තිය කරගත්ත කෙනෙ කර්මය ඥාතියා කරගත්ත කෙනෙ කර්මය පිළිසන්න කරගත්ත කෙනෙ මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියලා නිතර හිතන්න. එතකොට ගිහියෙක් විතරක් නෙමේ. මේ ලෝකෙ සෑම සත්වයෙක්ම මනුස්සේ හැටියට ගත්තොත් ගිහිද පැවිදිද එයා භික්‍ෂුද භික්‍ෂුනීද උපාසකද උපාසිකාවද එයා රජෙක්ද සිටුවරේක්ද සාමාන්‍ය මනුස්සේද හිඟන්නේෙද්ද උසස් කුලේක කෙනෙක්ද පහත් කුලේක කෙනෙක්ද ඒ කිසි දෙයක් මේ කර්මයත් එක්ක වෙන වෙනම ඒ පුද්ගලයන්ට එක එක විදිහට බලපාන්නේ. තමන් යමක් පැපිරුවානං ඒ වපුරපු දේමයි තමන් සසරි අස්වැන්න හැටියට නෙලාගන්න. පිංහතුනී සමහර කර්ම ගත්තහම අපි දන්නවා අටුවාවල සඳහන් වෙනවා මේක මූලික පෙළපොත්තල සඳහන් නොවනත් අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේට පවා විපාක දීපු ඒ කර්ම විපාක 11ක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ අතර සමහර සිදුවීම් අපිට බුද්ධ දේශනා තුළින්ම පැහැදිලි වෙනවා. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණ. බොහෝ බුද්ධ දේශනාවල සූට්‍ර දේශනාවල එවැනි සඳහන් වෙච්ච සිදුවීම් කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දේ උන්වහන්සේ බණ කියාගෙන ගිහිල්ලා
දේශනාව මැදින් නවත්තල අහනවා කෝ මේ සාරිපුත්ත මෙතන ඉන්නවාද? කෝ මේ මොග්ගල්ලාන ඉන්නවාද? ආනන්දයන් වහන්සේ මෙතන ඉන්නවාද? මගේ කොන්ද ගොඩාක් රිදෙනවා කියන. සාරිපුත්ත ඔබ මේ දේශනාව ඉතුරු ටික ඔබ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට දේශනාව පවරලා එතන සිංහසෙයාවෙන් සැතපිලා හොඳ සිහිනුවනින් සාරිපුත්ත හාදුරන්ගේ දේශනාව බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. ඒකට හේතුව ඉඳගෙන ඉන්න. අපි දන්නවා සමහරලාවට අපි ඉඳගෙන ඉන්නකොට එකම ඉරියව්වෙන් ඉන්නකොට කොන්දරි දෙනවා. ඒ වේදනාව එන්න වැඩි වෙනකොට ඉඳගෙන ඉන්න අපහසුයි, චුට්ටක් ඇලවෙන්න ඕන. එක්කෝ සමහරු හේතු වෙන්න උත්සාහ කරන, සමහරු නිදාගන්න කොන්ද අමාරුව කිය. බුදුරජාණන් වහන්සේ සිංහසෙයාවේ සැතපිලා හොඳ සිහිනුවනින් සාරිපුත්ත හාදුරන්ගේ දේශනාව අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවා. සාදු සාදු සාරිපුත්තය, තථාගතයන් වහන්සේගේ දේශනාව ඔබ ඒ විදිහටම සිදු කරා. ඔය ඉතිරි කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් ඒත් ඔය ටික ඔය විදිහටමයි දේශනා කරන්න. අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් සාරිපුත්තයන් වහන්සේට අග්‍රයි උන්වහන්සේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඔය කොන්දේ අමාරුව එක තැනක දෙතනක නෙමේ අවස්ථා ගණනාවක සූට්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන සඳහන් වෙනවා පසු කාලීන අටුවා ග්‍රන්ථවල. අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ කාලෙ බෝසත් කෙනෙක් හැටියට බොහෝ කාලෙකට පෙර එක්තර ආත්මයක මල්ලෝපොර සූරයෙක් කියන. ඔබ දන්නවන ඔය නොෙක් තියෙනවා කරාටි වගේ ගහගන්නේවා, ඊළඟට මල්ලෝපොර වර්තමාන රෙස්ලිං වගේ ක්‍රීඩාවල්, ඒවා අතීතෙ පවා රජවරුන්ගේ කාලෙ පවා ඒවා ක්‍රීඩාවල් හැටියට තරග හැටියට තිබුණ. ඒ කාලෙ අපේ බෝසතාණන් වහන්සේ බොහොම ශක්ති සම්පන්න මල්ලෝපොර සූරේ මේ පෙර කල්ප දහස් ගානකට පෙර සිදුවීම. එක තරගයකදි තමන්ගේ ප්‍රතිවාදය උත්සල පොලේ ගහන. ඔහුගේ කොඳු ඇට පේලිය බිඳිලා ඔහු එක් තැන් වෙනවා. එතකොට මෙන්න මේ සිදුවීමත් එක්ක උපෝපං ආත්ම ගණනාවක කොන්දේ අමාරුව ඇතුවම ඉපදුනා කියන. බුදුවෙච් ආත්මෙත් උන්වහන්සේට පිරිනිවන් පානකං මෙහි විපාකයක් හැටියට විටිං විට කොන්දේ අමාරුව බලවත් වනා කියල සඳහන් වෙන. එතකොට පලන්න බුදුරජාණන් වහන්සේලාට පවා සසරේ කල්ප ගණන් සිදු කරපු සමහර කර්ම විපාක බුදුවෙච් ආත්මය පවා විපාකදී ලතියෙන්. ඊළඟට සඳහන් වෙනවා ඔය වගේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. මාගන්දියාව නින්දා පහස කිරී චිංචිමානවිකාව ධර්මිටියක් පැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නින්දා පහස කිරී. එතකොට දේවදත්ත ගල් පෙරලි මේ තුළ පවා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට ලොකු අනතුරක් නොවන උන්වහන්සේගේ බුදු සිරුරේ ලේ සෙලවීමක් හෝ සිදු වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවත් පෙර බුදුවරු අනුව ගත්තහම අතීතෙ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම අපි පෙර පහළ වෙච්ච සියලු බුදුවරු ගැන තොරතුරු නොදන්නවා වනත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන. දැන් ඔබ ඔය සූවිසි බුදුවරු අටවිසි බුදුරජාණන් වහන්සේලා සත්බුදුවරු ගැන වෙන වෙනම අහලා තියෙන. අපි දන්න අපේ රටේ පවා සත්බුදු වන්දනා කෙරෙනවා. ඊළඟට සූවිසි බුද්ධ පූජා කෙරෙනවා. අටවිසි බුද්ධ පූජා කෙරෙන. එතකොට කෙනෙකුට මේවා ඒ කොහොමද මේ බුදුවරු කොහොම දෙහෙම වෙනස් වෙන්නේ ප්‍රමාණ වෙනස් වෙන්න කියලා කෙනෙකුට ගැටලු තියෙන පුළුවන්. පිංහතුනේ සත්බුදුවරු කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සමග කල්ප 91ක් තුළ මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ආසන්නම කල්ප 91 තුළ මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා තමයි සත්බුදුවරු කියලා හඳුන්නා. කල්ප 91කට පෙර පහළ වුණා විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි.
ඊට පස්සේ එකම කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. සිකී බුදුරජාණන් වහන්සේත් වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේත්. උන්වහන්සේලා පහළ වෙලා ඒ ශාසන අවසන් වනා පිරිනිවන් පෑව. ඊට පස්සේ කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ තමයි මේ මහා බද්්‍ර කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙන මේ මහා බද්්‍ර කල්පය උදාවේ. එතකොට මේ කල්පේ තමයි කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණ. ඔන්න ඔය බුදුවරු 7 නම අපි සත්බුදුරජාණන් වහන්සේලා හැටියට හඳුන්නනවා. ඒ සත්බුදුවරු වෙනුවෙන් වන්දනා පූජා පින්කම් සිදුවෙනවා. ඊළඟට ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ගත්ති දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට මීට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර. අසංකේය 4කොත් කල්පලක්ෂයකට පෙර තමයි අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට මුලින්ම බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ලබන්න. ඒ නියත විවරණ ගත්ත තැන ඉඳං සාරා සංකේය කල්පලක්ෂයක්. ඔබ දන්නවා දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන මේ දස පාරමී ධර්මයන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට දීර්ඝ සසර ගමනේ සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්. එතකොට දීපංකර බුදුහාමුදුරුවන්ගේ පටන් නියත විවරණ ලබපු බුදුරජාණන් වහන්සේලා ඒ සාරා සංකේ කල්පලක්ෂයේ තුළ පාරමී පුරාගෙන එනකොට බුදුවරු 28 නමක් 24 නමක් සම්මුඛ වුණ. සූවිසි බුදුවරුන්ගේ විවරණ ලැබවා කියලා අහලා ඇති. අන්නේ 24 නමක් බුදුවරු තමයි සූවිසි බුදුරජාණන් වහන්සේලා හැටියට හඳුන්වන්නේ. එතකොට අපේ බුදුහාඳුරොත් එක්ක 25 නමයි. සූවිසි බුදුවරු කියන්නේ දීපංකර පාදමූලේ ඉඳන් විවරණ ලබාගත් බුදුරජාණන් වහන්සේලා 24 නම. එතකොට අර සත්බුදුවරුත් අවසානයේට එතනට අයිති වෙනවා. ඊළඟට 8 බුදුවරු තවත් කීප නමක් එකතු වෙනවා. ඒ කොහොමද කියලා ඔබට හිතෙන්න පුළුවන් 8 බුදුරජාණන් වහන්සේලා. පින්වතුනි මීට සාරා සංකේ කල්පලක්ෂයකට පෙර බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා එකම කල්පයක් තුළ. දැන් අපි මේ ඉන්න කල්පේ මහා බද්්‍ර කල්පය කියලා හඳුන්වන්නේ මේ කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙන නිසා. දැනටමත් කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම 4 නමක් පහළ වෙලා. එතකොට මීට සාරා සංකේ කල්පලක්ෂයකට පෙර බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණා. තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කියලා 4 නමක් පහළ වුණා එකම කල්පේ. එතකොට එතනින් 4 වෙනියට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගෙන් තමයි දීපංකර බුදුහාඳුරන්ගෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ගත්තේ දීපංකර පාදමූලේ. එතකොට ඊට පෙර ඒ කල්පෙම පහළ වෙලා පිරිනිවන් පාලා තියෙනවා තවත් බුදුරජාණන් වහන්සේලා 3 නම. තණ්හංකර සරණංකර මේදංකර කියලා. එතකොට ඒ බුදුවරු 3 නමත් එකතු වෙලා අපේ බුදුහාඳුරුත් එකතු වෙච්ච තැන අර සූවිසි බුදුවරුන්ට 28 නමක් බවට පත්වෙන. අන්නේ තමයි 8 බුදුරජාණන් වහන්සේලා. එතකොට මෙන්න මේ විදිහට පෙර බුදුවරු ගැන පෙර සසරේ ඒ බුදුරජාණන් වහන්සේලා පාරමී පුරාගෙන එන්නකොට ඔය සිදුවීම් ගැන අපිට ධර්මය අහන්න මේ ධර්ම ග්‍රන්ථවල අපිට බුදුරජාණන් වහන්සේලාගේ ඉතිහාස සිදුවීම් අපිට මුණ ගැහෙනවා. පිංගතුනේ අපි කතා කරේ මේ කර්ම විපාකවල ස්වභාවය පිළිබඳව. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා ඒ පෙර බුදුවරු සත්බුදුවරු සූවිසි බුදුවරු 8 බුදුවරු ගත්තත් ඒ හැම බුදු කෙනෙක්ම දුෂ්කර ක්‍රියා කරපු ආකාරය ඔබ හොයලා බලන්න. ඔබට පුළුවන් මේ බුදුවරුන්ගේ අතීත විස්තර සඳහන් වෙන පොත්පත් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔබම හොයලා බලන්න පෙර පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ම කොච්චර කාලයක්
දුස්කර ක්‍රියා කරලා තියෙනවා. පිංගතුනි දුස්කර ක්‍රියා කිරීම හැම බුදු කෙනෙකුටම සාධාරණ කාරණයක්. අඩුම ගානේ සතියක් හෝ හැම බුදු කෙනෙක්ම දුස්කර ක්‍රියාවකේ දෙනවා. එතකොට පෙර පහළ වෙච්ච සියලු බුදුවරු ගත්තොත් මාසයක් දුස්කර ක්‍රියා කර බුදුවරු ඉන්නවා. මාස 3ක් දුස්කර ක්‍රියා කර බුදුරජාණන් වහන්සේලා ඉන්නවා. අවුරුද්දක් දුස්කර ක්‍රියා කරපු බුදුවරු ඉන්නවා. සතියක් මේ වගේ පෙර හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ තමයි අල්පාවිශ්ක බුදු කෙනෙ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න මිනිස්සුන්ගේ ආවිශ අඩු කාලෙක. ඊට වඩා බොහෝ ආවිශ්‍ය තිබිලා තියෙනවා මීට පෙර පහළවෙච්ච බුදුරජාණන් වහන්සේලාට අවුරුදු දහස් ගණන අදාපිට හිතන්නවත් බෑ. හැබැයි ඒ තරන් දීර්ඝ කාලෙක පහළ වෙන බුදුරජාණන් වහන්සේලා පවා සතියක් මාසයක් මාස 3ක් ඔය වගේ මාස 6ක් ඒ වගේ කාලයක් තමයි දුස්කර ක්‍රියා කරන්න. හැබැයි ඔබත් මමත් සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරලත් උන්වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න පාරමී සම්පූර්ණ කරලා වනත් බුදුවෙන ආත්මේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් දුස්කර ක්‍රියා කරන්න සිද්ධ වුණ. එතකොට මේ තරම් කාලයක් දුස්කර ක්‍රියා කරන්න සිද්ධ වනෙත් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ බෝසතාණන් වහන්සේදා ජෝතිපාල මානවකය හැටියට ඉපදිලා ඉන්න ඇද්දි වචනයෙන් සිද්ධ වෙච්ච අකුසලයක විපාකයක් හැටියට සඳහන් වෙනවා. පිංගතුනි මේක සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ ගටිකාර සූත්‍රයේ සඳහන් වෙනවා මේ සිදුවීම. ඒ තමයි එදා අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාඳුරු කියලා කියන්නේ මේ මහා බඩ කල්පේම කකුසඳ කෝණාගමන කාශ්‍යප තුන්වෙනියට පහළ වුණේ කාශ්‍යප බුදුහාඳුරු. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදිලා හිටිය බොහෝම උසස් කුලේක ජෝතිපාල මානවකයා දඹදිව බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ. එතකොට ඒ නගරෙම වේහලිංග කියලා ඒ ගම්මානයක ඒ නගරයක බොහෝම දුප්පත් පැල්පතක කුඹල්කරුවෙක් එකන වලං හදල ජීවත්වෙන බොහෝම දුප්පත් විදිර ජීවත්වෙන කුඹල්කරුවෙක් හැටියට ඉපදිලා හිටියා. ගටිකාර කියන්නේ ඒ වෙනකොට බොහොම දුප්පත් කෙනෙක්. හැබැයි අර ජෝතිපාල මානවකයාගේ අපේ බෝසතාණන් වහන්සේගේ බොහොම යාළුවා. මේ ගටිකාර හරීම සද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේගෙන් බණහල කාශ්‍යප බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ වුණා. ගිහි ජීවිතේම මාර්ග ඵල අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනී මගේ ගමට වැඩම කරන්න මම පුළුවන් විදිහට ආරාමයක් හදල පූජා කරලා වස් ආරාධනා කරන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්ත. පිළිගෙන වැඩම කරලා දැන් ගටිකාර තමයි තමන්ට පුළුවන් විදිහට ඒ කාලේ ඉලුක් සෙවිලි කරලා පුංචි පැල්පත් වගේ පොඩියට හදල කුටි සෙනසුන් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ වස් ආරාධනාව සිදු කරා. රජතුමාගේ ආරාධනාව පවා පිළි නොගෙන බුදුරජාණන් වහන්සේ ඊට පෙර ආරාධනා කරපු ගටිකාරගේ ආරාධනාවට ඒ ගමේ වස් සමාදන් වෙලා වැඩ හිටිය. දැන් ගටිකාර නිතර ගිහිම් බණහනෝ. බොහොම ධර්මී ගැන වැටහීමක් තියෙන. ගටිකාරට දවසක් හිතුන මගේ යාළුවා ජෝතිපාල මානවකයාව බණහන් එක්කං යන්නට ඕන. ඔහුටත් මේ සද්ධහා ලාබේ ලබා දෙන්න ඕන. දවසක් ඇවිල්ල බොහෝම යාළුවයි ඉතින් යාළු විදිහට කතා කරලා යාළු අපි මේ යං ගමනක් යංකීව කොහෙද කියලා ඇහුව. බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ මේ අසල ආරාමයක වැඩඉන්න අපි යම් බණහන්න කිව. ඒ කියද්දී ජෝතිපාල මානවකයා ඒ සැනින් කීවා ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑකි. ඒ බුදු කෙනෙකුට අගෞරෝ කරන්න කියපු වචනයක් නෙමේ. ඒකට හේතුව ඒ කාලෙත් අපි බුද්ධ කියාගෙන ගොඩාක් අපිත් බුදුනා කියාගෙන මිනිස්සු රවට්ටගෙන හිටපු වංචනිකයෝ ගොඩක් ඉඳලා තියෙනවා ඒ කාලෙ. දැන් අපේ බුදු හාමුදුරු පහළ වෙන කොටත් හිටියන ඒ අය පෙනේ හිටියේ ශාස්තෘවරු හැටියට නිගන්ටනාත පුත්ත සංජයේ බෙල්ලට්ටි පුත්ත අජිත කේස කම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාලෝ බහල ඇති.
ඒ හැමෝම ශාස්තෘවරු හැටියට තමයි පෙනී හිටිය. අවබෝධ කරගත් අය හැටියට. ඒ නිසා විශ්වාසයක් තිබෙන මේත් බොරු කාරයෙක් වෙන්න නැති කියලා හිතුන. ඒ නිසා කියද්දිම කියනකොටමක ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑකි. දෙවනි පාරත්කිව නෑ නෑ බුදු කෙනෙක් පහළ වෙලා යං අපි බණහන්න මං මේ ආවේ එකං යන්න යං අපි කීවා. දෙවනි පාරත්කිව මං කිව්වන්න මට බෑ කියලා. ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කිව. ඒ වෙලාවෙ ගටීකාර කල්පනා කරා නැවත නැවතත් ඔය වචනය කියවන්න කිව්වොත් තව ලොකු අකුසලයක් මෙයාට රැස්වෙයි. ඒ නිසාමං උපක්‍රමයක් යොදනවා. මොකද්ද කරන්න කියලා කල්පනාරනු මතක් වුණ දෙන්න නිතර නාන්න යනවා. එහෙනම් යාළුවේ අපි අංකිව නානා හොඳයි කිය. දැන් දෙන්නම නාන්න ගියා. හැබැයි ගඟට නාන්න ගියාට ඒ කාලෙත් යාළුව වුණත් එක වයසෙ වුණත් ඔබ දන්නවා අපේ සාමාන්‍ය අපේ රටේ ඉස්සර තිබිලති නොයි කුලබේද හරියට නමුත් දැන් වෙනකොට ඒව ගොඩක් නැති වෙලා ගිහිල්ල. හැබැයි ඉන්දියාව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ අදගත්තත් ඉන්දියාවේ ස්වභාවය හරියට තියෙනවා. උසස් කුලේ කෙනෙක් ගඟට බැහැල නානකොට පහත් කුලේ කෙනෙක් ඒ වෙලාවේ එදාට ගඟේ බැහල නාන්නෑ ඊළඟ. ගෞරවයක් වසයෙන් ඔහු නාලා එනකං අර ගංයවුරේ ඉද යාළුව දෙන්න වනත් එකට ගඟේ බැහැල මේ ජල ක්‍රීඩා කර එහෙම නාන්න යන්න. ඒ වෙලාවේ යාළුව නාලා ගොඩට එනකං ගටීකාර ගංයවුරට වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා අර ගගේ බැහැල හොඳට පැම් පහසු වෙලා ගඟෙන් උඩට එනකොටම ගංයවුර ළඟින් ගිහිල්ලා එක පාට කෙස් වැටියෙන් ඇල්ලු ඔළුවෙන් ඇල්ලු. කෙස් වැටියෙන් අල්ලල ඔළුව හෙල්ලුව හොල්ල ලැහුව යනවද නැද්දැහෝ බණහන්න සැරෙන් වගේ කිව යනවද නැද්ද බණහන්න කියල්. පිංහතුනි කවදාවත් ගටිකාරකැන කුඹල් කරුයි. එවැනි කෙනෙක් ඒ කාලේ ගටිකාර සාම් පහත් කුලේක ඉපදිච්ච කෙනෙක්. එවැනි කෙනෙක් කවදාවත් අර වගේ උසස් කෙනෙක්ගේ කෙස් වැටියෙන් අල්ලලා ඔළුවට අත තියල ඔළුව හොල්ලන්න. ජෝතිපාල මානවකය කල්පනා කරා මේ අපේ බෝසතාණන් වහස කල්පනා කරා ගටීකාර වගේ කෙනෙක් මගේ කෙස් වැටියෙන් අල්ලල මගේ ඔළුවෙන් අල්ලල හොල්ලලා මේ තරම් මට සැරෙන් කියන්නේ යනවද නැද්ද බණහන්න කියලා එහෙම නං ඔය කෙනා ඒ කාන්තෙන් බුදු කෙනෙක් වෙන්න ඇති. යම් කියලා ගියා. එදා ගිහිල්ල බණැහුව බුදුරජාණන් වහන්සේගෙන් බණහලා එදා විවරණ ගත්තා මහනෙන මේ තමයි මේ මහා බද්ධ කල්පයේ ඊළඟට මගෙන් පසුව මේ මහා බද්ධ කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා එදා ජෝතිපාල මානවකයා විවරණ ගත්තා. ඒ තමයි අපේ බුදු හාමුදුරු බුදුවෙන්න පෙර 24වෙනි වතාවට අවසාන වසයෙන් බුදු කෙනෙක්ගේ විවරණ ගත් අවස්ථා කාශ්‍යප බුදු හාමුදුරන්ගේ විවරණ ගත්ත හැටි. හැබැයි බණහන්න යං කියනකොට එක පාට කැමති උන්නෑ. පාරමී පුරාගෙන බුදුවෙන් නාවත් ඔබ මතකතියාගන්න ඒ එන්නේ කෙලෙස් සහිතවයියෙන්. සෝවාන් වෙලා යන ගම නක්නෙමයි සෝවාන් වුනොත් ආත්මහතයි උපරිම උපදින්න පුළුව. බුද්ධත්වය කරා යන මහා වීරියවන්ත උත්තමයන් වහන්සේලා දැඩි අධිෂ්ඨානින් දස පාරමී පුරාගෙන යද්දි. ඒ ජීවිතවල උන්වහන්සේලාට සමහර අවස්ථාවල නොේ කකුසල් රැස්වෙච්ච සිදුවීම් තියෙනවා. හැබැයි ඒවෑ විපාකත් යම් යම් විදිහට ගෙවන්න සිද්ධ වෙන. එදා බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එද්දී. බුදු කෙනෙක්ගෙන් බණහන්න යන් කියනකොට ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කියලා කියවෙච්ච ඒ වචන විපාකේ. අපේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න පෙර අවුරුදු 6ක්ම දුස්කරක්‍රියා කරමින් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් ඒ කර්ම විපාක ගෙවන්න සිද්ධ වනා කියලා සඳහන් වෙනවා. පිංගතුනි බලන්න අනාගතයේ බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදු හාදුර ගැන සඳහන් වෙන විස්තර තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ අපි වගේ ආවිශ අඩුවෙච්ච මිනිස්සු ඉන්න කාලෙක නෙමේ. ද අපේ බුදු හාදුරු පහළ වෙනකොට අදට වඩා ටිකක් ආවිශ වැඩි. ඒ කාලි සාමාන්‍ය ආවිශ අවුරුදු 120ක් 100ට වඩා චුට්ටක් වැඩි. හැබැයි අනාගතයේ මෛත්‍රී බුදු හාදුරු පහළ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80,000ක් හැටියට සඳහන් වෙන. අද අපිට හිතාගන්නවත් බෑ.
මේක සාමාන්‍ය කෙනෙකුට අද මේ නුවනින් හිතුවොත් හිතෙන්නේ ඕක බොරුවක් කියලා. ඇයි අදාපේ නුවනට ඒක හිතාගන්න බෑ ඒ කාලෙ කොහොමද මොන වගේ ශරීරද මේ වගේ නන්නෙමේ ලොකු වෙන සක්තියෙන්න්න පුළ ඒ කාලේ ශරීරවල ස්වභාවය මිනිස්සුන්ගේ ස්වභාව. එතකොට ඒ තරන් දීර්ඝ ආවිශ ඇති කාලෙක පහළ වෙන බුදු කෙනෙක් පවා සතියයි දුස්කරක් ක්‍රියා කරන්න. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මාලිගාවෙම උඩුමහල් තලයට ගිහිල්ලා සතියක් දුස්කරක් ක්‍රියා කරනවා. ඒ සති අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරන. කෙස් වැටිය කපල අහසට වීසි කරලා තමන්ගේ රාජකී සලු පිළිවත් කරලා අර සිවුරු පිරිකර දරාගන්න. තමන්ගේ දේවිය චන්ද්‍රමුකී බිසවමයි උඩුමහල් තලයට ඇවිල්ලා කිරිපිඩු පූජාව කරන්න. ඒ කිරිපිඩු පිළිගෙන වලඳලා අහසිම්මයි බෝමුලට වඩින්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්. එදකොට අපිට පේනවා ඒ තරන් දීර්ඝ ආවිශ ඇති කාලික පවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතියයි දුස්කරක් ක්‍රියා කර. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේට අර වචනයක ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කියලා ඒ කියවෙච්ච වචනය විපාකේ දස පාරමී සම්පූර්ණ කරගෙන තිබුණත් බුදුවෙන්න පෙර අවුරුදු 6ක් දුස්කරක් ක්‍රියා කරන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දුස්කරක් ක්‍රියා කරපු ආකාරි ගැන ඔබ දේශන අහල ඇති. අද අපිට හිතාගන්නවත් බෑ. උන්වහන්සේගේ පාරමී ශක්තිය නිසාමයි ජීවිතය බේරුණේ. දින ගණන් නැකිටින්න බැරුව සිහිසුන් ඇදගෙන වැටිලා උන්වහන්සේ හේමම ඉන්නවා. ආහාර අඩු කරලා අඩු කරලා අඩු කරලා දවසකට එක හාල් ඇටයක් දිවාගතියාගත්ත කිය. දවසට මෙච්චරයි. සමහර දවස්වලට එක පුංචි අබෑටයක් දිවාගතියාගන්න. ඔහොම ආහාර වර්ජනය කරගෙන යනකොට උන්වහන්සේගේ ශරීරේ හරියට හිස ගැන මේක සඳහන් වෙන අරිය පරියේෂණ සූත්‍රය වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියෙන හිස් කබල. අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ වුණා කියෙන්. පපු අතගානකොට ඉලෑට කූඩුව අහු වෙන. අතපයි පිරිමදිනකොට හම ගැලවිලා යනවා. සම්පූර්ණ ඇගිලි හරියට වේලිච්ච මුල් කෑලි වගේ. ඇස් දෙක දිහා බලනකොට බුදු හාන්දුරුව බුදු වෙලා උපමාවකින් කියනවා සාරිපුත්ත හාන්දුරන්ට විස්තර කන සාරිපුත්ත ඒ කාලි දුස්කරක් ක්‍රියා කරන කාලේ ලිම් පතුලක වතුර හිදිලා යන්තන් ලිඳ ඇතුළෙන් වතුර ටික පේනවා. එබිල බලපහම ලිං පතුලේ වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුළෙන් මගේ ඇස් දෙක හිස් කබල ඇතුළට ගිලි ලගයා කිය. දුස්කරක් ක්‍රියාකට හිස් කබල ඇතුූලෙන් ඇස් දෙක පෙවුණ කියෙන්. එතකොට අපිට පේනවා මේ උපමාවලින් මොන තරං දුකක් විඳමින් අවුරුදු 6කට ආසන්න කාලයක් මහ වනාන්තරවල දුස්කරක් ක්‍රියා කරමින් කොච්චරනම් දුක්වින්දද උන්වහන්සේ බුදුවෙන්න පෙර ඒ අකුසල විපාක ගෙවල ඉවර කරගන්න. ඒ නිසා සමහර කර්ම තියෙනවා හරිම පුදුමයි. බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේලාට පවා. උන්වහන්සේලාගේ අවසාන ජීවිතයේ පවා ඒවැ විපාක කොටසක් මතුවෙන අවස්ථා තියෙන. ඊළඟට අපි ගමෝ සාරිපුත්ත හාමුදුරු ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමීපුරපු කෙනෙ. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ටත් කර්මජ රෝගයක් හැටියට බඩේ අමාරුවක් බලවත් වනා කියල සඳහන් වෙන. උන්වහන්සේට පුංචි කාලේ දන් තිබිල තියෙන. පැවිදි වුණාට පස්සේ රහත් වනත් විටිං විටේ බඩේ අමාරුව බලවත්වෙන. සමහර දවස්වලට සාරිපුත්ත හාන්දුරුව ඉතා වේදනාවෙන් කුසල්ලගෙන වේදනාවෙන් උන්වහන්සේ වැඩඉන්න. හැබ වේද රහතන් වහන්සේලාටත් වේදනාව දැනෙනවා. සැපවේදනාවත් දැනෙනවා දුක්වේදනාවත් දැනෙනවා. හැබැයි වේදනා පච්චයා තන්හාාව නෑ. වේදනාව මුල් කරගෙන තන්හා උපදින්නේ. ඇයි ඒ විදීම තුළ අවිද්‍යාව ප්‍රහාණය වෙලා තිය. රහතන් වහන්සේලාට තන්හාාව අවිද්‍යාව ප්‍රහාණය වෙච්ච නිසා තන්හාාව හටගන්න. විදීම දැනෙනවා දුක්වේදනා දැනෙනවා. හැබැයි ඒ තුළ ගැටීමක් ඇලීමක් තන්හාාවක් උපදින්නේ. සාරිපුත්ත හාන්දුරුව වේදනාවෙන් වැඩ ඉන්නකොට සමහර දවස්වලට මුගලන් හාමුදුර ඇවිල් අහනො මොග්ගල්ලානයන් වහන්ස ඔබහන්සේට බොහොම අපහසුයි. ඔය බඩේ අමාරු උබහන්සේට ගිහි කාලිත් තිබිල තියෙනවා. ඒ අවස්ථාවක සාරිපුත්ත හාන්දුරු කියෙන ඕ ඒ කාලිත් මට ඔය වගේම තිබුණ විටින් විට. මුගලන් හාමුදුරු කියනවා ඒ කාලේ ඔබේ අම්ම
ඔබට මොකක් හරි ඔය වේදනාව අඩුවෙන් හදපු බෙහෙතක් තියෙනවා. එතකොට සාරිපුත්ත හාමුදුරු කියනවා ඒ කාලෙ මෙන්න මේ විදිහ බෙහෙත් වර්ග එකතු කරලා බෙහෙත් කැඳක් හැදවා කිය. ඒ හැඳ බීවට පස්සෙ ඔයි වේදනාව ගොඩාක් අඩුවෙනවා යටපත් වෙලා යනවා. ඒ හැඳ හදන හැටි මුගලන් හාමුදුරුවන්ට කියද්දී සාරිපුත්ත හාමුදුරුවෝ කහගෙන ඉඳලා උක්ෂ දේවතාවේ ඊළඟ දවසෙම පිණ්ඩ පාත යනකොට මුගලන් හාමුදුරුව කියනවා ඔබහන්සේ මහා පින්වන්ත කෙනෙ හෙට උදෑසන පිණ්ඩ පාත යනකොට ඔයි කැඳ එක ලැබෙයි අපිට. ඔබහන්සේ අද ඔහොම වේදනාවෙන් ඉවසීමෙන් දරාගෙන වැඩයි පහෝදා උදේ වෙනකොට සාරිපුත්ත හාමුදුරන්ට බඩේ අමාරු. බඩ රිදෙනව වේදනාව මුගලන් හාමුදුරුව කියන සාරිපුත්ත ඔබාද කුටිය වැඩයි ඔබහන්සේ බොහොම අපහසුවෙන්ෙන්. ඔබහන්සේට අද මං පිණ්ඩ පාත ගිහිල්ලා දානටි කරගෙන එන්න. පිණ්ඩ පාත යනකොට පළවෙනි ගෙදරින්ම අර කැඳේක ලැබෙන. ඒ විදිහටම බෙහෙත්වාර්ග යොදල කැඳ එකක් හදල පූජා කරන. මුගලන් හාමුදුරුව හැඳටි අරගෙන හිතනවා සාරිපුත්තයන් වහන්සේ මහා පින්වන්ත කෙනෙ. ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු ධර්ම සේනාධිපතින් වහන්සේගේ පිනට අද ඒ විදිහටම කැඳේක ලැබුණ ඒ අපි කතා කරපු කැඳේක. ඉක්මනට කැඳ පාත්තරය අරගෙන ඇවිල්ල කියනවා සාරිපුත්තයන් වහන්ස ඔබහන්සේ මහා පින්වන්තයි. මෙන්න ඔබහන්සේට ඒ අපි කතාවෙච්ච කැඳ එක ඒ විදිහටම හදලා අද ගෙදරකින් ලැබුණ යන පළවෙනි ගෙදරීම. කැඳ වලඳන්න සාරිපුත්ත හාදුරු කැඳ පාත්තරය අතට අරගෙන බැලුවා කොහොමද මේක මේ විදිහටම ලැබුණේ කාටවත් අපි කිව්වෙනෑ ඒ රාත්‍රී මේ කුටිය මුගලං හාමුදුරුව එක මේ කැඳ ගැන කතා කරා විතරයි. දිවසින් බලනකොට දැක්කා ඒ අහගෙන ඉඳලා පින්ගන්න බලාගෙනින් අමනුස්සේ. ඒ අහගෙන ඉඳලා පින් ඕන නිසාම පින් රැස් කරගන්න හිතාගෙන ගිහිල්ලා කාන්තාවකට වැහිලා කෙනෙක්කො බය කරලා කෙනෙක් ලව්ව තමයි මේ කැඳේ හදලතිය. සාරිපුත්ත හාන්දුරු කල්පනා කරනවා කෙනෙකුට හිංසා කරලා. කෙනෙක්ව තැතිගන්වලා හදවපු කැඳ එකක් මං වලදන්නේ. මට කොච්චර වේදනාවක් කාවත් මේක ආජීවෙන් අපිරිසිදුයි. මේක පිරිසිදු ආජීවෙන් ලැබෙන එකක් නෙමේ කෙනෙකුට හිංසාවක් කළ ලැබිච්ච දෙයක්. අර කැඳ පාත්තර හේම බිමට හලනවා. කැඳේක හැලෙනකොට කැඳටික පාත්තරෙන් හැලිලගේ යම්සේද සාරිපුත්ත හාන්දුරන්ගේ අධිෂ්ඨාන බලය පිරිසිදු සිල්වත්කම ආජීවේ තියෙන පිරිසිදුකමත් එක්ක. අර බඩේ අමාරු එහෙමම යටපත් වෙලා සුවපත් වුණ. ආයමත් මතු වෙන්නේ සාරිපුත්ත හාන්දුරු පිරිනිවන් පාන්න ආසන්න කාලේ. ඒ බඩේ අමාරුවම බලවත් වෙලා උන්වහන්සේ පිරිනිවන් පාද්දී රාත්‍රී රෑ එල්ලි වෙනකං උන්වහන්සේට බඩේ අමාරුවත් එක ලේත් සමඟ බඩේලි යනු. පඩික්කම් පිරෙන තරන් චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්ත හාන්දුරන්ගේ සහෝදරය ළඟ හිටිය උපස්ථාන කරන්න. ලේත් එක්ක පඩික්කම් පිරෙනකං ඒවා ඉවත් කරා කියෙන. එතකොට අපිට පේනවා රහත් වනත් ලෙඩ හැදෙන එක හැදෙනවා. සමහර රෝග සාරිපුත්ත හාමුදුරුව මේ ගැන සඳහන් කරනම් මේක මගේ කර්මජ රෝගය ඒ ගැන පෙර සසරේ කර්ම විපාකයක් මත. පිංහතුනි රහතන් වහන්සේලාට පවා පිරිනිවන් පානකම් විපාක දෙන කර්ම විපාක ගැන සඳහන් වෙන. ඒවට ධර්මය කැන ප්‍රවෘත්ති විපාක කියලා. අවසාන ආත්මි පවා පිරිනිවන් පාන ආත්මිත් විපාක දෙන. ඊළඟට ඔබ හිතන්න මුගලං හාමුදුරු ඒත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ. අපේ බුද්ධ ශාසනයේ ඒකා සංකය කල්ප ලක්ෂයක් පාරමීපුරපු කෙන. හැබැයි ඉරදිවන්තයන්ගෙන් අග්‍රයි. මහා ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. එක අවස්ථාවක වේරංජා නුවර සාගති ඇතිවෙච්ච වෙලාව. මිනිස්සු බොහෝම දුකසේ සාගතින් ඉන්නකොට එදා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාත් වේරංජා නගරි බමුණගේ ආරාධනෙන් වස් සමාදන් වුණා. මාරාවේශයකින් මේ බමුණට බුද්ධ ප්‍රමුඛ සංඝයාට වස් ආරාධනා කරාට ඒ කාලි තුළ ඇප උපස්ථාන කරන්න අමතක වුණ. මග හැරුණ. ඒ කාලෙ බොහෝම දුකසයෙන් දුර්භීක්ෂ කාලයක් මිනිස්සුන්ටත් කන්නනෑ. භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩ පාතිගියත් ලැබෙන්නේ යවහාල් ටික වෙන කිසි දෙයක් නෑ. ඒ ටික ගෙනහලා කොටල පිටි ගුලියක් වගේ හදාගෙන ඒ තලපයක් වගේ පිටිකුඩියක් හදාගෙන ඒක තමයි කෙන වලඳන්න. මේ අවස්ථාව මුගලන් හාමුදුරුවෝ බොහොම ඉරදි බල සම්පන්න.
දවසක් බුදු මේක විනය පිටකේ සඳහන් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් අවසරල්නවා ස්වාමීනී මේ නියගේ නිසා බුද්ධ ප්‍රමුඛ සංඝයාත් පීඩාවට පත්වෙලා. මේ නගරවාසීන් පීඩාවට පත්වෙලා සතා සිව්පාවන් පවා පීඩාවට පත්වෙලා. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මට අවසර දෙනවන මේ පෘතුවි පුෂ්ටය ඇතුළෙ තියෙනවා රසපොළුව කියලා තට්ටුවක්. ඒක කිරිවල යොදේ වගේ රස තට්ටුවක් තියෙනවා කියෙන මේ පොළොවේ පෘතුවි පුෂ්ටය ඇතුළේ. මට පුළුවන් කියෙන ඉරදියෙන් මේ පොළොව පෙරලලා ඒ තට්ටු උඩට මතු කරන්න. මිනිස්සුන්ට ඒ ආහාර කරගන්න පුළුවන් කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට එවැනි දෙයක් කළ හැකි බව තතාගතයන් වහන්සේ දකිනවා. නමුත් මොග්ගල්ලාන ඔබට එවැනි දෙයක් කිරීමට නං සිතක් පහළ නොවේවා කිව. ඒකට හේතුව තමයි මොග්ගල්ලාන ඔබ ඉරදියෙන් යමක් එවැනි දෙයක් කරොත් මේ මිනිස්සුන්ගේ හිත් විපිලිසරවේ පිස්සු හැදේක බොහෝ දෙනෙකුට. කොහොමද මේක උනේ කියල හිතාගන්න බැරුව. පිංහතුනේ ඉරදි විසේ අචින්තියයි. ඒ අචින්තියදේ සාමාන්‍ය කෙනෙකුට හිතලා නුවනින් වටහා ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා මොග්ගල්ලාන එවැනි ප්‍රාතිහාරයක් නං සිදු කරන්න ඔබට සිතක් පහළ නොවේවා කියලා බුදු හාදුරක වැලැක්ව. එතකොට අපිට පේනවා ඒ තරං ඉර්දි බල සම්පන්න කෙන හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාකයක් එක්ක. සංසාරික කල්ප 100,000 ගානකට පෙර තමන්ගේ අතින් එක්තර ආත්මයක අන්ද දෙමව්පියන්ට සිදුවෙච්ච ඒ කර්ම විපාකයක ප්‍රතිඵලය. කල්පයක් නිරේ දුක්වින්ද ආපහ උඩට ආවත් උපවපං ආත්ම භාවල අපරාපරිය වේදනය කර්මයක් හැටියට නිවන් දකිනකං විපාකදීපු කර්මය. හැම ආත්මයකම ආවිෂ ගෙවෙනකොට ගුටි කාල මැරෙන විදිහ ක්‍රමයක් පෑදෙන්. කොහෙන් හරි අනුන්ගේ රණ්ඩුවක් බේරන්න ගිහිල්ල වෙන්න පුළුව මොකක් හරි හේතුවක් මත ගුටි කාල මැරෙන විදිහ ක්‍රමයක් සකස් වෙනවා අර කර්ම විපාක මත. මුගලං හාමුදුරුවන්ගේ තාවිෂ ගෙවිල් අවසන් වෙනකොට ඒ විදිහටම කර්ම විපාකයක් හොරු 500ක් එකතු වෙලා මුගලං හාමුදුරුවන්ට ගහල මරන්න 3 වතාවක් උන්වහන්සේගේ කුටියටාව. එතකොට කෙනෙකුට ඔය කතාවයි මුගලං හාමුදුරන්ගේ සිදුවීම ඔබ ගොඩක් බණට අහල ඇති. එතකොට ඔබට හිතෙන්න්න පුළුවන් මේ තරම් ඉරුදි බල සම්පන්න කෙනෙකුට. පොලෝ පෙරලන්න තරම් පුළුවන්න අහසින් යන්න පුළුවන්න නොපෙනී යන්න පුළුවන්න. ඉතින් ඔය හොරු ගහන්නාපු වෙලා උන්වහන්සේට තිබුණනේ මගහරන්න කියලා. පිංහතුනී මුගලම් මහරහතන් වහන්සේ පළවෙනි වතාව උන්වහන්සේ කුටිය භාවනා කර ඉන්නකොට. ඔය වගේ විශාල පිරිසක් ඇවිල්ලා පොළු ආවි දරගෙන ඇවිල්ලා කුටිය දොර කඩන්න හදනකොටම ඉරදියෙන් සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එලියට ගිහිල්ලා නොපෙනේ ගමන් කරේ. කුටිය දොරෑ කඩල බැලුව බලන්නකොට නෑ යමල්ල යන්න කියලා ගියා යන්න හොරු ටික. එදකොට බලන්න කොච්චර ඉරදි බල සම්පන්නද කියලා සැනින් සියුම් කයක් මවාගෙන යතුරුහිලෙන් මගහැරලා කිය. ඒ තරන් ඉරදි අපිට හිතාගන්න බෑ මේ ඉරදි විශ්ෂය. ආයමත් ටික දවසකට පස්සේ මේ පිරිස ආයමත්තාව යමල් අදත් ගිහිල්ල ඔයි ශ්‍රමණය අල්ලගම කියලා. එදා මුගලං හාමුදුරුව අහසට පැරනැගල වහලෙන් අහසිං වැඩම කරා කියන වෙනත් ප්‍රදේශයකට. අර වගේම කුටිය දොර කරලා බලන්නකොට එදානෑ. යමල්ල යන්න ආයි දවස කපියමු කියලා ගියා. ඔහොම දෙපාරක් ඉරදියෙන් අහසිං වැඩම කරලා මගහැල්ල බේරුණ. ආයමත් ටික දවසකට පස්සේ මේ පිරිස පොළු ආවි දරගෙන ආයමත් සූදානන් වෙනවා. යමල්ල අදත් කොහොම හරි ඔය ශ්‍රමණයාව අපි ගිහි අල්ලගම ගහලම මරලදාම කියලා කට්ටිය කතාවෙන. එදා මුගලම් මහරහතන් වහන්සේ බැලුවා මන් දෙවතාවක් බේරුණා. නැවත නැවතත් තුන්ගනි වතාවටත් ඔවුන් ආවිධ අරගෙන මගේ පස්සෙන්ගෙනවා. මේ මම කරපු කර්ම විපාකයක් දෝ කියලා බැලුව. ඉරදියෙන් දැක්ක පෙර සසරෙ කරපු කර්ම විපාකයක් මේන්නේ. ඊළඟට උන්වහන්සේ බැලුව මගේ ආවිෂක විලා ඉවරයිද. ඒ වෙනකොට උන්වහන්සේගේ ආයු සංස්කාර අවසානයි. පිරිනිවන් පාන්න දිනය ලංවෙලා. ඒ පිරිනිවන් පාන්න දිනේ ලංවෙනකොට ආවිෂ ගෙවෙනකොටම කර්ම විපාකෙත් එෙන. ඒවට ගැන උබයක් හේකම් කියලා. ආවිෂ ඉවර වෙනකොට
කර්ම විපාකය ඒකට එකතු වෙන. එදා සාරි මුගලන් හාමුදුරුවෝ භාවනාවෙන් තමන් සසරි කරපු කර්මය දැකල උන්වහන්සේ දාධිෂ්ඨාන කරගත්තා අද මං මේකට මුණ දෙනවා. ඉරදියෙන් මගහරඉන්න මොන තරං හැකියාව තිබුණත් මේක මගේ කර්ම විපාකයක්. ඒ වගේ මයි මගේ ආවිශත් ගෙවිලා ඉවරයි. අද මං මේකට මුණ දෙනවා කියලා එදා හොරු කුටිය වට කරලා පහර දෙන්න සූදානන් වෙන වෙලාවේ අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේකට මුණ දුන්න. උන්වහන්සේට මගහරින්න පුළුවක්කම තිබුණ නමුත් උන්වහන්සේ කර්ම විපාකයක් නිසායකට මුණ දුන්න. එතකොට අපිට පේනවා සසරේ කල්ප ගනම් පාරමී පුරපු මහා පින්වන්ත උත්තමයන් වහන්සේලාට ආර්යන් වහන්සේලාට පවා පෙර සසරේ කර්ම විපාක දීලා තියෙනවා. පිංහතුනේ සමහර රහත් වෙන්න පින තියෙන අය. බලන්න බාහිය දාරුචීරිය රහත් වෙනකොටම එල දෙනක් ඇන්න මහපාරිම මැරිලා වැටුණ. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය දාරුචීරිය පිරිනිවන් පෑව. ඉක්මනට ඒ ශරීරය අරගෙන ඇවිල් ආදාහනය කරලා චෛත්‍යයක් හදන්න කිව ධාතු තැන්පත් කළ සිවුර දරාගෙනවත් ඇඟට සිවුරක් දරාගන්න ලැබුන්නෑ දරපතුර ටිකක් ඇඳගෙන දුවගෙනාවේ අනේ මට බුදු හාන්දුරු දකින්න ඕන මට දැකළ බණක් අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වඩිනකොට මහා පාරිදිමයි බාහිය දාරුචීරිය මුණ ගැහෙන්. පාත්තරි අතේ තියාගෙන දාරුචීරියගේ කර්ම විපාක බුදුහාන්දුරු දැක්ක ජීවත් එන්න තියෙන ටික වෙලාවයි. පෙර සසරි අකුසල විපාකයක් මත කර්ම විපාක දෙන්නේ නවා. හැබැයි ඊට පෙර රහත් වෙන්න පින තියෙන. බුදුරජාණන් වහන්සේ පාත්තරි අතේ තියාගෙන නගරේ වීදියකදී පාරයිනෙම වැඩඉඳගෙන බාහියට කෙටියෙන් හකුලෝල දහම් දෙසුව. ඒ බණපදේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩිය. බාහිය එතනම වාඩි වෙලා ඒ ධර්මය නුවනින් විමසනෝ. ධර්මය වැටහුණ අවබෝධ වනා හිත කෙලෙසුන්ගේ මිදිල රහත් වන. ඒ රහත් වෙනකොටම කුලප්පුයි චෙල දෙනක් දුවගෙන යන අතරේ ඇනගෙන ගියා එහෙ මැදගෙන වැටුණා. උන්වහන්සේ පිරිනිවන් පෑ. හැබැයි ඇස් දෙකෙන් දකින මිනිස්සු ඒ අය කියන්නේ අන්න අර දරපතුරු ඇඳගෙන හිඟන්නෙක් වගේ මිනිහෙක් දුවගෙන ඇවිල්ලා බුදු හාමුදුරුව එක්ක පාරයින කතා කර හිටිය. උන්වහන්සේ ටික වෙලාවක් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ උන්න වැඩිය ටික වෙලාවකින් කුලප්පුයි චෙල දෙනක් ඇනල අන්නේ පිස්ස වගේ මනුස්සේ අන්න මැරිලයින්න ඔහොමන මිනිස්සු කියන්න මිනිස්සුන්ට පේනෑ හිතේ ස්භාවේ මිනිස්සු දකින්නෑ හිත කිලිසුන්ගේ මිදුන කියනෙ ඒක දැක්කෙ බුදු හාමුදුරු. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන බාහිය මහා පින්වන්ත කෙනෙ මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් අතර බාහිය දාරුචීරිය අග්‍රයේ කියලා අග්‍රස්ථානයක් පිරිනැමු. හැබැයි සිවුරුවත් ඇගේ තිබෙනෑ සිවුරක් පොරෝගෙන වැඩඉන්න ලැබුන්නෑ අර දරපතුරු ටික ඇඳගෙනමයි රහත් වනේ ආපු විදිහටම එතනම කෙස් රැවුල් වවාගෙන පිස්සෙක් වගේ දුවගෙන එතනම මහපාරෙම පිරිනිවන් පෑව. අරේල දෙන එන්නට පස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට කියෙන මහනෙන. ඔය බාහියගේ දේහේ අරගෙන ඇවිල්ලා. ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හද. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන්කිව. එහෙම නං අපිට පේනවා සමහර රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තු. කර්ම විපාක ඔබ දන්නවා ලෝසක මහරහතන් වහන්සේ. පිරිනිවන් පානකම්ම කර්ම විපාකෙ කොච්චර විපාක දුන්න අද රහත් වනා කුසට ආහාරයක් නෑ. පින්ඩ පාතිගියත් කවදාවත් දානයක් පාත්තරයට ප්‍රනීත විදිහට ලැබෙන්නේ. යමක් පාත්තරයට ලැබුණොත් වලදන්න ගන්නකොට ඒක පිළුණු වෙලා. පිරිනිවන් පාන දවස පවා දානයක වැලකුණා. උන්වහන්සේ කොච්චර දුක්විදපු කෙනෙක්ද කුසගින්නේ. සසරේ පෙර බුද්ධ ශාසනයක රහතන් වහන්සේ නමකට දානයක් වලක්වල දීපු දානයක් ගින්දරකට විසි කළ කවන්නම්මුට දාන කියලා කේන්තියෙන් ගින්දරට දාලා දානටික ඒ රැස්කරගත්ත කර්ම විපාකේ ගෙවපු ආකාරයේ එතකොට රහත් වෙන්න පිනස පෙර සසරේ නිවන් දකින්න පිනත් තිබුණා ඒ පිනත් විපාක දුන්න හැබැයි පිරිනිවන් පානකං ඒ කර්මෙත් විපාක දුන්න. දැ අංගුලිමාල මහරහත්තන් වහන්සේත් එහෙමයි.
උන්වහන්සේ රහත් වනා කියලා කරපු කර්ම ඔක්කොම නැති උන්නේ. පිරිනිවන් පානකං කර්ම විපාක පස්සෙන් ආව. උන්වහන්සේ පිණ්ඩ පාතය යනකොට ගහකට ගලක් ගැහුවත් කැරකිලායින්න ඔළුවට කියන. අපි සාමාන්‍ය කතාවට කියනවා කර්ම විපාකවලට අහක යන ඒවත් කැරකිලායනවා කිය. අහක යන කරුමත් පිටින් යන. ගහකට ගලක් ගැහුවත් ඒ ළඟ පාරකින් පිණ්ඩ පාති වැඩියොත් අංගුලිමාල මහරහත්තන් වහන්සේ ඔළුවට තමයි ඒ ගල එන්නේ. පිණ්ඩ පාත යනකොට රහත් වෙලා හැබැයි මිනිස්සු ගංවල මග දිගට රැකලා ඉන්න අන්න එනවරු. අපේ තාත්තමර ඇඟිල්ල කපපු එක. අපේ බාප්ප මැරුවේ මූ තම ඇගිලි කපාගත්තේ. අපේ සහෝදර පවුල කී දෙනෙක් ගමේ මිනිස්සු කී දෙනෙකුට කඩුවෙන් කෙටුවද ගහපල්ල කියලා මිනිස්සු එකතු වෙලා වට වෙලා ගල්ලොලින් ගහනෝ පොළුවලින් ගහනෝ. මැටි පාත්තර ඉස්සර පිණ්ඩ පාත යනකොට පාත්තරේ කුඩු වෙලා සිවුරු ඉරිලා ලේ පෙරාගෙන ආපහු වෙනවා. හැබැයි මෛත්‍රී සිතෙන් මයි කියන අංගුලි මාල හාමුදුරුව පැවිදි වෙච්ච දවසේලා පියවරෙන් පියවර අඩිය තියන්නෙත් අද මට පාරිදි මුණ ගැහෙනයි මගදි ගල්ලොලින් ගහනයි පොළුවලින් ගහනයි බනිනය නින්දා කරනයි මගේ හතුරෝ මිතුරෝ නෑයෝ නොනෑයෝ මේ සියලු දෙනා සුවපත්තේවා සුවපත්තේවා. ඒ අය මේ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියන මෛත්‍රී සිතෙන් මයි කියනවා. අංගුලි මාලයන් වහන්සේ පියවරෙන් පියවර ගමන් කරන්න. හැබැයි උන්වහන්සේටත් පිරිනිවන් පානකං තමම්ම සසරේ වපුරපු දේවල් විපාක දුන්න. ඒ නිසා මතකතියාගන්න බුදුවරු වුණත් රහත් වනත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වනත් අසූ මහශ්‍රාවකයන් වහන්සේලා වනත් පිරිනිවන් පානකං කර්ම විපාක දුන්නා නම් මේ දේශනාව තුළින් ඔබ හිතන්න මේ සසර ගමනේ ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් කෙලවරක් නැති සංසාර ගමන යන ඔබ අපි මේ හැම දෙනෙක්ම අපි සසරේ වපුරපු ඒව තව කොච්චර ඇද්ද ගෙවන්න අපි දන්න ඇති වුණාට. ඒ නිසා හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ සබ්බ පාපස් සකරන සියලු පාපී අකුසල් වලින් වලකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරන් කුසල් කරන්න පින් කරන්න. සචිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. මේ ලෝකෙ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අපිට පෙන්නල දෙන්නේ ඔන්න ඔය අනුශාසනාව තුළ කටයුතු කරන්න කියලා. පිංහතුනී අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලුපේ සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද දායකත්වය දරන ඇමරිකාවේ පදිංචි පුෂ්ප කුමාර ගොඩේවත්ත මහත්මා රමණි පුංචි හේවා කියන ඒ දෙපළ දෙමාපිය දෙපළ සමගින් වැඩිමහල් සොහොයුරිය දුලානි කාරීවසම් සහ ඒ පවුලි හැම දෙනාට මස් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පෙබරවානි මස උපන්දිනය සමරන රොෂාන් චන්ද්‍රසේකර සහ සිතාරා ගොඩේවත්ත කියන දෙපළගේ උතුම්ම ප්‍රාර්ථනය තමයි ඒ අයට උතුම් ධර්මාවබෝධය උතුම් චතුරාරි සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. ඒ වගේම නමින් මිය පරලවගේ වර්ග පරම්පරාගත සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ වගේම ධර්ම දේශකයන් වහන්සේට අපට ආශිර්වාද කිරීමත් සීරු දේශකයන් වහන්සේලට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා කියෙන ආශිර්වාදයක් හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කෙන උතුම් ප්‍රාර්ථනාව දායකත්ති ධර්ණ පිංගතුන්ගේ අරමුණ තිනීමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කළ ලක්වා සිලුවාසි හැම දෙනාටමත් කළම ටෙලිවිසන් මේ සඳහා විකාශය හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාචබුක් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක සාසනං ආකා සට්ඨාචබුක් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචබුක් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුමං පරංති
සාදු 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 හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා. සදහවත් සුපෙන්නතුනි අද දින මේ උතුම් සධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ ලක්ලෝකවාසී ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අද දින මේ උතුම් වටිනා සධර්ම දේශනාව මෙලෙස ගුවන් කාලය වෙන් කරවා ගනිමින් ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලැබූ ඇමරිකාවේ පදිංචි පුෂ්ප කුමාර ගොඩේවත්ත රමණි පුංචි හෙවා දෙමාපිය දෙපළ සමගින් වැඩිමහල් සොහිරිය වන දුලානි කාර්යවසම් සහායම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගාශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරව ලක්ලෝකවාසී ඔබ සියලු දෙනාට මත නිදුක් නිරෝගී ආශිර්වාදය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අද දින මේ අර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනාව සිදු කරා වූ අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිග්ගෙහෙන්පුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේට අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු වහන්සේට නිදුක් නිරෝගාශිර්වාදය ලැබේවා. උන්වහන්සේට තව තවත් මෙවැනි සද්ධර්ම දේශනා සිදු කරමින් සමසිත දහමින් සෝපත් කරන්නට හැකියාව වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා හැමදෙනාම සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් සදහවත් සොපෙන්නතුනි සූදානම් වන්නේ බොදුනුවන්ගේ හදවතේ නාලිකාව ඔබගේ හදවතේ නාලිකාව ඔබ වෙතගෙන මේ උතුම් අර්ථවත් වටිනා සධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමගින යනටයි. තවත් මෙවැනිම අර්ථවත් වූ වටිනා වූ සධර්ම දේශනාවක් ඔබ හමුවට රැගෙනීමේ බලාපොරොත්තු ඇතිව සමගන්නට අවසරයි. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා Samma
සච්චේන පාසුතං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාසුතං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාසුතං රතනත්තයං යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ සම්වේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනන්තු වාසිතං තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්ති බලින් තස්මායි නේරංගත අබ්බමත්තා යං කිංච වෙත්තං ඉදවා උරං වාසග්ගේසු ආයං රතනං වනිතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කායං විරාගං අමතං පනිතං යතජ්ජතා සක්්‍ය මුනි සමාහිතෝ නදේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං දරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලා අට්ඨ සතං පසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ රාගිනේයා සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මාප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නිකාමිනෝ ගෝතම සාසනම් වී තේ පත්‍රිපත්තා අමතං විගය ලබ්ධා මුදා නිම්බුතිම් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්න කීලෝ වඩවින් සිතෝ සියා චතුබ්බි වාතේ වියසම්පකම්බියෝ තතුතමං සම්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අරිච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ ආරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේයොන්ති පුසප්පමත්තාන තේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන
සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය කයස්සු ධම්මා චරිතා භවන්ති සංකාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුරපාරේච විප්පමුත්තෝ රචාවිදානානි අපබ්බෝකාතුං ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අපබ්බෝසෝ තස්ස පටිච්චාදාය අපබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්ප ගුම්බේ යතා පුස්සිතං ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ අරූපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු හීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරක්ත චිත්තා ආයතිකේ භවස්මින් තේගීන වේදා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දේරායතායම් පදීකෝ ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වද්දේන සම්බ දුක්ඛං විනාශතු ඒතේන සච්ච වද්දේන සම්බ බයෝ විනාශතු ඒතේන සච්ච වද්දේන සම්බ රෝගෝ විනාශතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි
තස්මායි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්ති ඒවලින් තස්මායි නේරක්කත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා උරං වා සග්ගේසු ආයං රතනම් වනීතං නමෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒන සච්චේන සුවත්ති හෝතු khayang viragam amatam panitam yadajjara sakya muni samahito natena dhammena samatti kinci dhammi dhamme ratanam panitam erena sajjena suwatti hotu යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුතින් සමාධිමානං තලිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අන්ත සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේරක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සම්පයුත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විකය්‍ය ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ තරතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේ හොන්ති කුසප්පමත්තාන දේවවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය දයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බකං වාපි අදත්ති කිංචි චතුපපායේ ච විප්පමුත්තෝ චචාවිතානානි අබබ්බෝකාතුම් ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු
තස්ස බුද්ධා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනාපගුම්බේ යතා බුස්සිතං ඒකිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ නරෝපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරක්ත චිත්තාවායතිකේ භවස්මින් තේන වීරා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං කං විනස්සතෝ ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතෝ ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්ඛේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු වාසිතං තස්මායි භූතානි සාමේත සම්බේ මිත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ චරන්ති බරින් තස්මායි නිරක්කත අප්පමත්තා යම් කිංචි විත්තං නිදවා උරං වාසග්ගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කායං විරාගං අමතං පනීතං යතච්චලා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේ
ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයේ සුතින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විච්ඡති ධම්මේ ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං පසද්දා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගදස්ස ශාවකා ඒතේ සුදින්නානි මාප්පලානි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මේ දේපත්තිපත්තාමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් ගුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ දියා චතුම්බි වාතේ පිය සම්පකම්පියෝ තරුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්චානි විපාලයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති පුසප්පමත්තාන තේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය කයස්සු ධම්මා දරිතා භවන්ති සංකාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුවපායේ ච විප්පමුත්තෝ චචාවිතානානි අබබ්බෝ පාතුං ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස බුද්ධා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනාප කුම්භේ යතා පුස්සිතං කිම්මාන මාසේ පඨමස්මින් කිම්මේ තතෝපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ
සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝජාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගවෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශවෙන්තෝ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝජාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගවෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශවෙන්තෝ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගවෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශවෙන්තෝ දුක්ඛප්පත්තාජ නිදුක්ඛා භයප්පත්තාජ නිබ්බයා සෝකප්පත්තාජ නිස්සෝකා හොන්තු සබ්බේ විපානිනෝ සබ්බේ වියෝ විමජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාදේ භවත්වන්තරායෝ සුඛීති කායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ග්‍රාණි වාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ග්‍රාණි වාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ
චිත්තෝ